පින්නතුනි මේ දිනවල මේ ධර්ම දේශනා මාලාව තුළින් අපි සාකච්ඡා කරමින් හිටියේ උතුම් වූ කරණීය මත්ත සූත්‍ර දේශනාව සම්බන්ධයෙන්. මේ වෙනකොට මේ සූත්‍ර දේශනාව ඇසුරින් ධර්ම දේශනා 6 අපි දේශනා කරලා තියෙනවා. අද බලාපොරොත්තු වෙන්නේ 7 වෙනි දේශනාව පැවැත්වීම සඳහා. පින්නතුනි අපි ධර්ම දේශනා 6ක් සිදු කරලා තවම සාකච්ඡා කරන්නේ පළවෙනි ගාථා රත්නයමයි. මේ පළවෙනි ගාථා රත්නයේ වචන දෙකක් තියෙනවා, උජූච සහ සූජූච කියලා. සක්කෝ උජූච සූජූච. මේ වචන දෙක පැහැදිලි කරමින් අපි අද ධර්ම දේශනාව පටන් ගමු. මොකද්ද මේ උජූච කියලා කියන්නේ? මොකද්ද මේ සූජූච කියලා කියන්නේ? තමන් ළඟ නැති ගුණ නොපෙන්වීමට කියනවා උජූච කියලා. ඒ වගේම පින්නතුනි තමන් ළඟ තියෙන වැරදි නොසැඟවීමට කියනවා සූජූච කියලා. තමන් ළඟ නැති ගුණ පෙන්වීම සාමාන්‍යයෙන් ලෝකයේ දිහා බලහම අපි වැඩිපුරම දකින්නේ නැති ගුණ. තමන් ළඟ නැති ගුණ බොහෝම ඉස්මතු කරනවා. වචනයෙන් ප්‍රකාශ නොකළත් සමහර වෙලාවට ක්‍රියාකාරකම් වලින් හැසිරීම් වලින් විවිධ චරිත මිනිස්සු ළඟ අපි දකිනවා. ගෙදර ජීවත් වෙනකොට එක චරිතයක්, ප්‍රභූවරු ළඟට ගියහම තව විදිහක්, ආගමික ශාස්ත්‍රවරු ළඟට ආගමික ස්ථානවලට ගියහම තව විදිහක්. නමුත් තමන්ගේ සැබෑම ස්වභාවය තවත් විදිහක්. ඉතින් මේ කරුණ වලින් තමන් තුළින් චරිත කීපයක් නිරූපණය වෙනවා. සමහර වෙලාවට හැබෑම චරිතය මොකක්ද කියන එක ඔහුටවත් තේරිලා නැහැ. නමුත් එහෙම නොවෙන්න ඕන කියලායි මෙතන සඳහන් කරන්නේ. යම් ගුණයක් තමන් ළඟ තියෙනවා නම් ඒක ඉස්මතු වුණාට කමක් නැහැ. නමුත් නැති ගුණයක් පෙන්නනවා කියලා කියන්නේ ඒක වංචනික සහගත බවක්. වංචනික අදහස් ඇතුව කවදාවත් නිවනට යන්න බෑ. මේ සූත්‍ර දේශනාව තුලින් සාකච්ඡා කරන්නෙම ඒ උතුම් අරහත්ත්වයේ කරා යන ගමන කොහොමද සැලසුම් විය යුත්තේ කියන කාරණාව. එහෙමනම් ඒ උතුම් අරහත්ත්වයේ හොයාගෙන යන කෙනෙක් තමන් ළඟ නැති ගුණ ඉස්මතු කරනවා කියලා කියන්නේ මුලින් සිහිපත් කළා වගේම ඒක වංචනික බවක්. ඔහු තාම නිවනට යන්න සුදුසු නැති කෙනෙක්. ඊළඟට සූජූච කියලා සඳහන් කළේ තියෙන වැරදි නොසඟවන්න ඕනේ. මොකද පින්නතුනි අපි ළඟ තියෙන වැරදි අපි හංගගෙන ජීවත් වෙනවා නම් අපිට නිවැරදි වෙන්න දවසක් නැතුව යනවා. අඩුපාඩු හදාගන්න බැරුව යනවා. අපට අවවාද කරන්න, අපට අනුශාසනා කරන්න, අපට මඟ පෙන්වන්න සත්පුරුෂයෝ ඕන තරම් මේ සමාජයේ ඉන්නවා. නමුත් අපි අඩුපාඩුව හංගගෙන නම් අනුකම්පා සහගත සත්පුරුෂයෙකුටවත් අපිට වරද පෙන්වන්න බැරුව යනවා. ඒ නිසා තියෙනවා නම් වරදක්, ඒ වරද අපි ඒ විදිහටම දකින්න ඕනේ. ඒ වරද අපේ ඒ විදිහටම පේන්න ඕනේ. අඩුපාඩුව අපි කියන්න ඕනේ. ආන් එතකොට තමයි මේක නෙමෙයි හරි විදිහ. විය යුත්තේ මෙහෙමයි. ඔබ වෙනස් විය යුත්තේ මෙතනයි. ඔබ වෙනස් විය යුත්තේ මේ ආකාරයටයි කියලා අවවාද කරන්න පුළුවන්කම තියෙනවා. ආන්ගේ අවවාදයේ මත
නිවැරදි වෙනවනං යම් කෙනෙක් ඔහුට සසර මග කෙරවල කරන්න හරි පහසුයි කියලා තමයි කියන්න ඕන. ඊළඟට පින්නතුනේ තමන්ගේ කයෙහි තමන්ගේ වචනයෙහි තියෙන වංක බව තව විදිහකට කීවොත් උජූච කියලා කියනවා. කයෙහි සහ වචනයෙහි තියෙන වංක බව. ඊළඟට සිතෙහි ඇති වංක බව නැති කරගන්න යම් කෙනෙක් උත්සාහ කරනවා නම් සූජූච කියලා කියනවා. කයෙහි වචනයෙහි තියෙන වංක බව නැති කරගන්න දරන උත්සාහය උජූච කියලා කියනවා. සිතෙහි තියෙන වංක බව නැති කරගන්න උත්සාහ දැරීම සූජූච කියලා හඳුන්වනවා. ඊළඟට පින්නතුනි මෙන්න මේ විදිහට නොයෙක් ආකාරයට භාග්‍යතුන් වහන්සේ මේ වචන දෙක අපට විස්තර කරලා තියෙන්නේ ඒකාන්තයෙන් සසරින් මිදෙන්න මඟ පෙන්වන්න ඕන නිසා. මේ ඍජු බව නිවන කරා ගමන් කරන්න කොච්චර වටිනවද? අපට කොච්චර පහසු කරනවද? අපි මොනතරම් පහසුවෙන් සහ ඉක්මනින් නිවන ගාවට අරගෙන යනවද? මේ ඍජු බව කියන කරුණු විශේෂයෙන් භාග්‍යතුන් වහන්සේ අවධාරණය කරනවා. තවත් නොයෙක් සූත්‍ර දේශනාවල් වලත් අපේ භාග්‍යතුන් වහන්සේ ඒ බව පැහැදිලි කරලා තියෙනවා. පින්නතනි මේ සඳහාම තවත් පාවිච්චි කරන වචන දෙකක් තියෙනවා. ඒ තමයි මේ සට නොවූ මායා නොවූ පුද්ගලයෙක් විය යුතුයි නිවන් දකින්න යන පුද්ගලයා. මෙතන සට බව සහ මායා සහගත බව කියලා කියන්නේ. පින්නතනේ සට කියලා කියන්නේ තියෙන වැරදි හංගනවා කියන එක. අපි සමහර වෙලාවට වචනයක් පාවිච්චි කරනවා මේ සට කපටි කියලා. කපටි සහගත ලෙසින් තමන්ගේ අඩුපාඩුව හංග ගන්නවා. මායා කියලා කියන්නේ මුලින් සඳහන් කළා වගේම නැති ගුණ ඉස්මතු කරලා පෙන්නනවා. පින්නතුනි මේක සාසනික පැත්තෙන් භික්ෂූන් වහන්සේලාගේ පැත්තෙන් කල්පනා කරලා බැලුවොත් ඒක බොහොම බරපතල තත්ත්වයක්. සමහර වෙලාවට තියෙන ක්ලේශයක් නිසා මාර්ගඵලයක් ලබලා නොසිටියත් තමන් මාර්ගඵලයක් ලබලා තියෙනවා වගේ අන් අයට අඟවන්න කටයුතු කරන්න පුළුවන් ආකාර ගණනාවක් තියෙනවා. එක අවස්ථාවක් තමයි තමන් විසින්ම ප්‍රකාශ කරනවා. අපි මාර්ගඵල ලබලා ඉන්නේ කියලා. එහෙම නැත්තම් ඒ කරුණ දැනෙන විදිහට ඒ ක්‍රියාකාරකම් වල යෙදෙනවා. බලාගෙන ඉන්න කෙනා මේනම් මාර්ගඵලලාභියෙක්ද කියලා හිතයි කියලා අවස්ථාව උදා කරනවා. එහෙමත් නැත්තම් තමන් ඇසුරු කරන යම් කෙනෙක් ලවා මේ බොහොම උතුම් ආර්යයන් වහන්සේ නමක් කියන බව ඔප්පු කරවන්න කටයුතු කරවනවා. මේ හැම කාරණාවකින්ම නැති ගුණයක්ම තමයි මේ පෙන්වන්න හදන්නේ. ඉතින් මම සඳහන් කළා භික්ෂුන් වහන්සේ නමක් සම්බන්ධයෙන් නම් ඒක බරපතල කාරණාවක් කියලා. උපසම්පදා භික්ෂුන් වහන්සේ නමකගේ උපසම්පදාව පවා නැති වෙන්න ඒ සට කපටි බව නැත්නම් මායා සහගත බව හේතුව. එහෙම සඳහන් කළේ පරාජිකා පත්‍යයන් පැහැදිලි කරනකොට හතරවෙනි පරාජිකාව උත්තරී මනුස්ස ධම්ම. තමන් ළඟ නැති උතුම් ගුණ ප්‍රකාශ කිරීම පරාජිකාවට හේතුව. බරපතලයි කියලා කිව්වේ ඒක තමන් සසුනින් නෙරපෙන්න හේතුවක්. පැවිද්ද තමන්ට නොලැබෙන්න උපසම්පදාව තමන්ට නොලැබෙන්න හේතුවක්. ඒ තරම් තැනක මේ කාරණාව තියෙනවා. ඊළඟට පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේ මේ තරම් පුද්ගලයාගේ හිත
භාග්‍යතුන් වහන්සේට දකින්න පුළුවන්කම තිබිලා පින්නතුනේ තියෙන වැරදි හංගන්නේ නැති ගුණ පෙන්වන්නේ නැති පුද්ගලයාට මම අවවාද කරන්න ඕනේ කියලා දේශනා කළා. ඒ කාරණාවෙන්ම පේනවා මේ කාරණා දෙක ඊටාම විශේෂයි කියලා. භාග්‍යතුන් වහන්සේගේ කරුණාව නිරන්තරයෙන් මේ පුද්ගලයෝ කෙරෙහි යොමු වෙලා තියෙනවා. මොකද ඔවුන් නිවන් දකින්නම සසරින් මිදෙන්නම වැරදි හදාගන්නම ගුණ දියුණු කරගන්නම බලාපොරොත්තු වෙන පිරිසක්. ඉතින් එවන් කරුණු ගැන හිතනකොට භාග්‍යතුන් වහන්සේත් ඔවුන්ට එච්චරම අනුකම්පා කරනවා නම් කාටදී තියෙන වැරදි හංගන්නේ නැති පුද්ගලයන්ට භාග්‍යතුන් වහන්සේ ඒ තරම්ම අනුකම්පා කරනවා. නැති ගුණ කියන්නේ නැති පුද්ගලයන්ට ඒ තරම්ම භාග්‍යතුන් වහන්සේගේ කරුණාව යොමු වෙලා තියෙනවා. ඒකෙන්ම පේනවා ඒක ශ්‍රේෂ්ඨ ගුණය. පින්නතුනේ අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නෙම ඍජු බව මෙතරම් වැදගත්. යමෙක් ඍජු වෙනවා නම් ඒක ඒ තරම්ම වැදගත් කියලා. ගිහි පැවිදි දෙපාර්ශ්වයටම මේක බලපානවා එකම විදිහට. නැත්තම් මේ සූත්‍ර දේශනාවේ ඒ කරුණු ගිහි අයට බලපාන විදිහ පැවිදි අයට බලපාන විදිහ නොයෙක් ආකාරයෙන් පැහැදිලි කරලා තියෙනවා. නමුත් මෙතන සඳහන් කරන්නේ ගිහි පැවිදි දෙපාර්ශ්වයටම මේ කරුණ එකම විදිහට බලපාන බව. ඊළඟට පින්නතුනේ මේ සුවච කියලා වචනයකුත් තියෙනවා. සුවච කියලා සඳහන් කරන්නේ අවවාදයක් Tamanට කිරීමට සුදුසු යම් ගුරුවරයෙක් යම් වැඩිහිටියෙක් යම් පුද්ගලයෙකුට අවවාදයක් කරනවාද ආන්ගේ අවවාදය ඊටම නිහතමානීවම පිළිගන්න ඕනේ. මොකද වරදක් දැකලානේ අවවාදයක් කරන්නේ. යමෙක් ඒක පිළිගන්නේ නැත්තම් ඔහු තාම වැරදි හදාගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නෙමෙයි. වැරදි හදාගන්න සූදානම් වෙන කෙනෙක් නෙමෙයි. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා යම් පුද්ගලයෙකුට අවවාදයක් කරනකොට ඒ කාරණාව පිළිගන්නේ නැතුව ඒ සඳහා තවත් නොයෙක් වචන පාවිච්චි කරනවා නම් තමන්ගේ වරද පිළිගන්නේ නැත්තම් එවන් පුද්ගලයන්ට අවවාද කරන්න සුදුසු නෑ කියලා. අපිට එහෙමයි සමාජය ඕන තරම් හම්බ වෙනවා. කරුණක් පෙන්නලා දෙන්න ගියහම තමන්ම හරි වෙන්න නොයෙක් වචන කියනවා. එහෙම අයට නිරන්තරයෙන් අවවාද කරන්න අවශ්‍ය නැහැ. එහෙම නැත්තම් සමහර අය තමන්ට අවවාද කරන සත්පුරුෂයාව බොහෝසේ වෙහෙසනවා. වෙහෙසනවා කියලා කියන්නේ ඔහු කියන ඕනෑම කාරණාවකට නිහඬවම ඉන්නවා. මේක මෙහෙමද කියලා ඇහුවත් උත්තර දෙන්නේ නැහැ. තමන් වැරදිද කියලා ඇහුවත් උත්තර දෙන්නේ නැහැ. ඔබ අතින් මෙහෙම දෙයක් වුණාද කියලා ඇහුවත් උත්තර දෙන්නේ නැහැ. ඉතින් එහෙම හිටියහම අවවාද කරන කෙනා බොහෝසේ වෙහෙසටපත් වෙනවා. අන්න එහෙම යම් කෙනෙක් කටයුතු කරනවා නම් ඒ පුද්ගලයාටත් අවවාද කරන්න සුදුසු නෑ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එහෙමනම් පින්නතුනි අවවාදයක් කරනකොට යම් කෙනෙකුට සාදු භන්තේ ඊටාම හොඳයි ස්වාමීනි. තමන්ගේ වරද තමන්ට පේනවා හුඟක් අඩුයි. තමන්ගේ වැරදි තමන්ට දකින්න හුඟක් අපහසුයි. නමුත් ස්වාමීනී මගේ වරද දැකලා මටම අවවාද කරන්න. මටම අනුශාසනා කරන්න. මට අනුකම්පා කරන්න. වරද දුටු තැන මට ඒ වරද පෙන්නලා දෙන්න.
ආන් එහෙම කතා කරන යම් කෙනෙක් ඉන්නවනම් එවන් අය පින්නතුනි හරි ශ්‍රේෂ්ඨයි. එවන් අයට නිතර නිතර අවවාද කරන්න වටිනවා. වරද පෙන්නහම ඒක ඉස්මුදුනෙන් පිළිගන්නවා. ඒ පුද්ගලයෝ හරි ශ්‍රේෂ්ඨයි. ආන් එවැනි අයට සුවචයි කියලා කියන්න පුළුවන්. කීකරුයි කියලා කියන්න පුළුවන්. පින්නතුනි ඒ සුවච බවට ඒ කීකරු බවට මේ ශාසනය හරීම ප්‍රසිද්ධයි අපේ රාහුල මහතෙරුන් වහන්සේ. ධර්මය සඳහන් කරන්නේ සෑම දවසකම මළු පෙත්මන් ඇමදලා වැලි දෝතක් අරගෙන අහසට විසි කරලා ප්‍රාර්ථනාවක් කරනවලු. අද දවසේ මේ වැලි දෝතෙ තිබුණ වැලියට ගණනට මට අවවාද ලැබෙන්න කියලා. ඒ තරම්ම නිහතමානීව පිළිගන්නවා. පිනතින අවවාද ලැබෙනව කියල කියන්නේ හැම දාම තමන් නිවැරදි වෙනවා. අපි හැමෝම කැමති පිරිසිදුවෙන්ට. දැන් මෙතන පිරිසිදු බව කියලා කියන්නේ නිවැරදි බවට. වැරදි සඟවනවා කියලා කියන්නේ හැමදාම කැලිකසල ළඟ තියාගන්නවා කියන එක. බාහිර ජීවිතයේ එහෙම කැමැත්තක් අපේ නැත්තං මේ අභ්‍යන්තර ජීවිතෙත් ඒ වගේම පිරිසිදු කරන්න ඕනේ. බාහිර විතරක් පිරිසිදු කරන එක අපිට විමුක්තියට හේතුවක් නෙමෙයි. අභ්‍යන්තරයේ පාරිශුද්ධත්වයට පත් කරන එක තමයි විමුක්ති මාර්ගය කියලා කියන්නේ. ඉන්නතුනි කල්යාණ මිත්‍රයෝ ආශ්‍රය කරන්න ලැබෙනවා නම් ඒ පුද්ගලයා සංසාරේ බොහොම වාසනාවන්ත කෙනෙක්. හැබැයි අර යම් කෙනෙක් යම් අවවාදයක් කරනකොට ඒ අවවාදය ලබන පුද්ගලයාට නිවැරදි මගට යන්න තරම් භාග්‍ය තිබුණත් සත්පුරුෂෝ නම් මුණ ගැහෙන්න ඕනේ. එහෙම නැත්තම් ඒත් ගමන අපහසුයි. සත්පුරුෂයෝ විතරයි සුගතියට පාර කියන්නේ. අවවාදය සුගතියට අවවාද කරන්නත් පුළුවන්, දුගතියට අවවාද කරන්නත් පුළුවන්. එහින්ද සත්පුරුෂයෝ තමයි වටින්නේ. මොනම හේතුවකින්වත් කල්යාණ මිත්‍රයා නිරේට නම් පාර කියන්නේ නෑ. තමන්ට බැන්නත්, තමන්ට ගැහුවත්, තමන්ට මොන පාඩුවක් වුණත් අන්‍ය පුද්ගලයාට නිරේට පාර කියන්නේ. එවන් අයට තමයි සත්පුරුෂයෝ කියල කියන්නේ. හඳුන ගණ්ඩ තියෙන පහසු ක්‍රමය. නිවනට මිස නිරේට පාර කියන්නේ. එතකොට මේ ශාසනය මේ නිහතමානී බව ගැන කතා කරනකොට විශේෂයෙන් සාරිපුත්තයන් වහන්සේ ගැන සඳහන් කරනවා. ඊළඟට මේ යම් කෙනෙක් මෘදු වෙන්න ඕනේ. මොකද මේ මෘදු බව කියලා කියන්නේ? කොහොමද කෙනෙක් මෘදු වෙනවා කියලා කියන්නේ? බොහොම සිනහමුසු මුහුණින් කටයුතු කරනවා. වරදක් පෙන්නුවත් දේශ සහගත බවක් පෙන්වන්න නැතුව, මුහුණේ පෙනුම වෙනස් කරගන්නේ නැතුව, ඊටාම ලෙන්ගතු ස්වභාවයකින්ම සිනහමුසු බවකින්ම යටහත් පහත් බවකින්ම ඒ වරද පිළිගන්නවා. ඒක මෘදු භවයේ තව එක කාරණාවක්. මෘදුයි කියලා කියන්නත් සුදුසුයි. ඊළඟට සඳහන් කරනවා තමන්ට මුණ ගැහෙන යම් අයෙක් සමග ඊටාම ප්‍රියශීලීව, මිත්‍රශීලීව ඇසුරු කරන්න නිතර යොමු වෙනවා. මෘදු බව. සමහර කෙනෙක් සමහර වෙලාවට කාලයක් එකට ජීවත් වුණත් වැඩි කතා කරන්නේ. වැඩිය මුහුණ දෙන්නේ නැහැ. මේ කරුණවල තවත් කාරණා රාශියක් සාකච්ඡා කරන්න පුළුවන්. නමුත් මේ වැඩිය මුහුණ දෙන්නේ නැහැ, වැඩි කතා කරන්නේ නැහැ කියලා කියන්නේ යම්කිසි මාන්නක්කාර ස්වභාවයක් තියෙනවා. ඇයි මම ඒ අයත් එක්ක එකතු වෙන්නේ? ඇයි මම ඒ අයගෙන් උපදෙස් ගන්නේ? ඇයි මම ඒ අය ලව්වා මේකට උදව් ගන්නේ?
මට තනියම කරන්න බැරිද. එහෙම හිතල අන්න අයගේ අවවාධනු ශාසනාවක් ලබන්නේ. තමන්ගේ කාරණාවලට සම්බන්ධ කරගන්නේ නෑ. නිරන්තරයෙන් රෞද්‍ර බවක් තියෙනවා. එනතුන එහෙම කෙනෙකුට මෘදුයි කියල කියන්නේ නෑ. එහෙම නොවෙන ඉතාම ගුණගරුක පුද්ගලයකුට තමයි ප්‍රියශීලී පුද්ගලයකුට තමයි මෙතන මෘදුයි කියල සඳහන් කරන්න. පිඩතුන යම් කාරණාවක් සම්බන්ධයෙන් කලින් තමන් තීරණයක් ගත්තනම්. අපි යම් යම් කටයුතු කරනකොට මේ කාර්ය මේ විදිහටයි කළ යුත්තේ. තීරණය කරලා තියෙනවා මම එහෙම. නමුත් මම කළ තීරණයට වඩා ඒ කාර්ය බොහොම උසස් ආකාරයෙන් නිමා කරන්න තව පුළුවන්කම් තියෙනවා. යම් කෙනෙක් ඒ බව දැනගෙන මට ඇවිල්ල උපදේශයක් දෙනවා. මෙයින් හරියටම පල ලබන්ඩ නම්. මේක හරියටම සාර්ථක කරගණ්ඩ නම් ඔහොම නෙමෙයි වෙන්ඩෝනෙ මෙහෙමයි. කියලා අවවාද කරහම ඒ අවවාදය නොසලකා තමන් කලින් එල්බගත්ත මතය තුළම යම් කෙනෙක් ඉන්නවන ඒ පුද්ගලයා මෘදු පුද්ගලයෙක් නෙමි. එහෙ අය අපිට ඕන තරන් හම්බ වෙනවා. තමන් හිතපු දේම තමයි හරි. හැබි පස්සේ අයට හුඟ වරදිනවා. එහෙම වැරදුනත් මම අර පුද්ගලයා කියපුදේ ඇහුවනං මට මෙහෙම වෙන්නේ නෑනෙ කියලා හිතලා නැවත හෝ උපදේශයක් ගණ්ඩ තරන් කල්පනාවක් නෑ. ඔවුන් මෘදු නැති අය. විශේෂයෙන් සඳහන් කරනවා එවන් පුද්ගලයෝ වෙනස් කරන්න හරි අමාරුයි කියලා. ඊළඟට පින්නතුන අපි මුලින් සිහිපත් කරපු නිහතමානී බව. තමන්ගේ ජාතිය තමන්ගේ ගෝත්‍රය තමන්ගේ කුලය තමන්ගේ පරම්පරාව තමන්ගේ තත්ත්වය තමන්ගේ රැකියාව තමන්ගේ අධ්‍යාපන සුදුසුකන් මෙන්න මේ ආදී නොයෙක් කාරණා නිසා. ඒ වගේම ශරීරාංග උසමහත පෙනුම රුවලස්සන මේවාගේ නොයෙක් කාරණා සම්බන්ධයෙන් සමහර කෙනෙක් මානයට පැමිණෙනවා. අපි හරි උසස් කියලා හිතෙනවා. ඒ උසස් කියලා හිතන කාරණා ගොඩක් තමයි පැහැදිලි කළේ. ජාතිය නිසා, කුලය නිසා, ගෝත්‍රය නිසා, මට්ටම රැකියාව නිසා, ශරීරාංග නිසා, රුවලස්සන නිසා බොහෝ කාරණා සම්බන්ධයෙන් අහංකාර වෙන්න පුළුවන්. නමුත් පින්නතුනි යමෙක් එහෙම නොවෙනවනම් එවන් අය හරි ශ්‍රේෂ්ඨයි. විශේෂයෙන් සඳහන් කළේ යමෙකුට මදය ඇතිවෙන්ඩ තවත් කරුණු ධර්මය සඳහන් කරනවා කාරණා 28ක් යටතේ මදය ඇතිවෙන්න පුළුවන් කියලා. මෙතන මදය කියල කියන්නේ මානය. ඒකිවේ තමන් පිළිබඳව තියෙන මැනීම. යම් කෙනෙක් මාන්නාධිකව කටයුතු කරනවන. ඒක ඔහුට පිරිහීමට ලොකු හේතුවක්. ඒ වගේම සඳහන් කරනවා යමෙක් මාන්නයෙන්ම ජීවත් වෙනවන මරණින් පස්සේ ඉතාම දුක්ඛිත තැන්වල ඉපදෙන්න තියෙන කාරණා හේතු බොහොමයි කියලා. මානේන මක්කටෝ හෝති. මානය නිසා වඳුරෝ වෙලා ඉපදෙනවා කියලා සඳහන් කරනවා. මේ සම්බන්ධ කාරණාවක් ධර්මයේත් පැහැදිලි කරනවා ඇමතිවරු දෙන්නෙක් සම්බන්ධයෙන්. බොහෝම හොඳට දන් දෙන අය. නමුත් මේ එක ඇමතිවරයෙක් මහරහතන් වහන්සේ නමක් මහා කච්චායන මහරහතන් වහන්සේ. ගිජ්ජකූට පර්වතයෙන් බැහැගෙන එනකොට සුනීද සහ වත්සකාර කියන දෙන්න. එයින් එක ඇමතිවරය කියන හරියට නිකං මහලු වඳුරෙක් බහිනවා වගේ පේන්නේ කියලා.
ඉතින් කාරණාව භාග්‍යතුන් වහන්සේ ගාවටම ගියා. බුදුරජාණන් වහන්සේ එදා දේශනා කළා. ඔහු කච්චායනයන් වහන්සේ ළඟට ගිහිල්ලා සමාව නොගත්තොත් ඔහුට වඳුරෙක් වෙලා තමයි ඉපදෙන්න වෙන්නේ කියලා. එතකොට මේ කාරණාව ආපහු ඔහුටත් අහන්න ලැබුණා මම ගැන භාග්‍යතුන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කරලා තියෙනවා. සමාව ගත්තේ නැත්තම් මේ වචනේ පාපයට වඳුරෙක් වෙන්න වෙනවා කියලා. නමුත් ඔහු සමාව ගන්න නම් තීරණය කළේ නැහැ. හැබැයි අපිට වඩා ඒත් හොඳයි. අපිට වඩා හොඳයි. එයි මම අපිට වඩා හොඳයි කියලා සඳහන් කළේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ ධාතුවෙන් යමෙක් ගැන යමක් දේශනා කළා නම් යම් කාරණාවක් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා නම් එහි වෙනසක් නම් කවදාවත් නැහැ. ඒ එසේමම තමයි කියන කාරණාව පිළිගන්න තරම් ඔහුට ශ්‍රද්ධාව තියෙනවා. අපිට පින්නතනේ බොහෝ වෙලාවට එහෙම ශ්‍රද්ධාව නැහැ. ඒකයි මම සඳහන් කළේ අපිට වඩා හොඳයි කියලා. දැන් බලන්නකෝ භාග්‍යතුන් වහන්සේ අපිට පන්සිල් පිළිබඳව දේශනා කළා. ගිහි පැවිදි දෙපාර්ශ්වයටම මේ කාරණාව පැහැදිලි කරනවනේ. ප්‍රාණඝාත කළොත් විපාකය මේකයි. හොරකම් කළොත් විපාකය මේකයි. මේ විදිහට සිල්පද පහම දේශනා කරලා මේ සිල්පද පහම කර්ම පත හැටියටත් පැහැදිලි කළා. ඒ කර්ම පත කියලා කියන්නේ මරණයෙන් පස්සේ අනිවාර්යෙන් නිරේට පමුණුවනවා. කර්ම පත කියලා කියන්නේ ඒකයි. කර්ම නම් ඕන තරම් අපි අතින් සිද්ධ වෙනවා. කර්ම සිද්ධ නොවි ජීවත් වෙන විදිහවත් අපිට තේරෙන්නේ නැහැ. නමුත් පින්නතුනි ඒ වගේ අනිවාර්යෙන් නිරේට පමුණුවනවා කියලා දේශනා කරන්නේ. නමුත් කර්ම සිද්ධ වෙලා එකතු වෙනවා ඉතින්. ඇයි පිප්පලි කුමාරයා ගිහි ගෙදරත් හරින්න තීරණය කළේ? තමන්ගේ කුඹුරු යායට යනකොට ගොවියෝ හානවා. නගුල පස්සෙන් කුරුල්ල කොබෙයෝ බොහෝසේ යනවා. අනික් පිරිසගෙන් ඇහුව මොනවද අර සත්තු අහුලන්නේ? ස්වාමීනී නගුලට මතුවෙන පණුව කුරුමිනියෝ වගේ සත්තු. ඉතින් ඒ සත්තු මරාගෙන කෑවහම අහුලලා ගිලගත්තාම පව් නේද කියලා ඇහුවා. එහෙමයි ස්වාමීනි. ඒ පව කාටද කියලා ඇහුවා. මේ කුඹුරුයායේ ආදායම ඔබ වහන්සේට නම් ඒ පවත් බාර ගන්න වෙනවා කිව්වා. ඉතින් ඊට පස්සේ තීරණය කළා මේ තරම් කර්ම රැස් වෙනවා නම් මේ ගිහි ගෙදර තවත් ජීවත් වෙන එකේ තේරුමක් නැහැ. සසරින් මිදෙන්න නෙමෙයි වෙන්නේ තව සසර දික් කරගන්න. ඒ හින්දා මේ ඔක්කොම දාලා මම මහාන වෙනවා කියලා තීරණය කළේ ඒකයි. නමුත් පින්නතුනි මහා ප්‍රඥාවන්තයෝ එවන් කරුණු ගැන එහෙමත් හිතුවා. නමුත් අපේ භාග්‍යතුන් වහන්සේ සකල සත්වයා කෙරෙහි අනුකම්පාවෙන් තමයි මධ්‍යම ප්‍රතිපදාව දේශනා කළේ. අපි මිදුලාතු ගාන්න ගියොත් සත්තු කී දෙනෙක් මැරෙනවද? ගේ අතු ගාන්න ගියහම සත්තු කොච්චර මැරෙනවද? මකුළු දැල් කඩනකොට අනුන්ගේ ගෙවල්නේ විනාශ කරන්නේ. නමුත් අපිට මකුළු දැල් නොකඩ ඉන්න පුළුවන්ද? එහෙමනොත් අපිට ගෙවල්ලත් හැරලා තමයි යන්න වෙන්නේ. ඉතින් එහෙම වෙච්චාම ජීවත් වෙන්න හරි අමාරුයි. ඒ නිසා මකුළු දැල් කඩනකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මේ යට ඉඳලා උඩට පිහගෙන යන්න කියලා. භික්ෂූන් වහන්සේටත් පුළුවන් මකුළු දැල් අයින් කරන්න. යට ඉඳලා උඩට පිහින්න. එතකොට බොහෝ වෙලාවට ඉන්න සත්තු ටික උඩට යනවා. දැල විතරක් කැඩෙනවා. සත්තුන්ට හානි වෙන්න තියෙන ප්‍රමාණය ඊටාම අවමයි.
එහෙම නැතුව මකුළුවන්ගේ ගෙවල් ටික විනාශ කරාම සසර අපිත් ගෙවල් ටික විනාශ වෙලා විපාක දෙනවා කියලා කාරණාවක් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ නැහැ. ඒකටයි මේ මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ. එහෙම නැති වුණොත් අන්තගාමී. මකුළු දැලක්වත් අයින් කරන්න එපා. මිදුලක්වත් අතු ගන්න එපා. ඇඳුමක්වත් හොදන්න එපා. මේ ඇඳුම් හොදනකොට කොච්චර සත්තු මැරෙනවද? නාන්න ගිහලා ඇඟ අතුල්ලනකොට මොනතරම් සත්තු මැරෙනවද? ඉතින් ඒවත් එපා කිව්වනම් ජීවත් වෙන්න බැහැනේ. ඒකයි මධ්‍යම ප්‍රතිපදාවක් දේශනා කරලා තියෙන්නේ. දැන් කුඹුර කොටන්න ගියාම පණුව කොච්චර කැපෙනවද? කර්මයක් තියෙනවා. නමුත් ඒක අපිව නිරේට ගෙනියන්න ප්‍රබල නැහැ. හැබැයි උදැල්ල උස්සලා කොටනකොට මේ උදළු තලයට අහුවෙන ප්‍රමාණයේ ඉන්න පණුව, කකුලුව, මැඩියෝ, මේ ගෙම්බෝ ආදි සත්තු සියලු දෙනාම විනාශ වේවා කියලා හිතාගෙන කෙටුවොත් අන්න කර්මපතයක් තියෙනවා. මොකද මේ සීලය පින්නතුනි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ එක එක මට්ටමේ ප්‍රමාණයට. ගිහි අයට දේශනා කරපු සිල් ප්‍රමාණය නෙමෙයි භික්ෂූන් වහන්සේලාට දේශනා කරලා තියෙන්නේ. සාමණේර භික්ෂූන් වහන්සේට දක්වපු ප්‍රමාණය නෙමෙයි උපසම්පදා භික්ෂුවට දැක්ුවේ. දැන් සාමණේර භික්ෂුවකට නමුත් පොළොව හාරන්න එපා කියලා තහනම් කරලා නැහැ. හැබැයි උපසම්පදා භික්ෂූන් වහන්සේට තමන්ගේ ඇඟිල්ලෙන්වත් නියපොත්තෙන්වත් පියවි පොළොව හාරණ එක තහනම් කරලා තියෙනවා. ඒක මම සඳහන් කළේ සීලයේ මට්ටම් තියෙනවා කියලා. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ විදිහට කරුණු ඕන තරම් අපිට දේශනා කළා. පින්නතුනි අපි ඒ විදිහටම ඒ කරුණු පිළිගන්නවා නම් අපි හැමෝම පන්සිල් රකින්න අය බවට පත් වෙන්න ඉපේ. නමුත් එහෙම වෙන්නේ නැහැනේ. නමුත් වත්සකාර හොඳටම දන්නවා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා නම් ඒක එහෙමම තමයි. ආන් ඒ නිසා තමන්ගේ පිරිසට කියනවා මේ ගිජ්ජ කූටේ අවට සම්පූර්ණ පළතුරු වවන්න කියලා. පළතුරු වවලා ආරක්ෂක හමුදාවක් යොදනවා. මේ ගස්වල පළතුරු කවුරුවත් කඩන්න දෙන්න එපා. කාටවත් කඩන්න දෙන්න එපා. රකින්න. මොකටද? වත්සකාර හොඳාකාරවම දන්නවා මම මැරිලා වඳුරෙක් වෙනවා. දැන් මේ වඳුරට කන්න දැම්මම කෑම සපේනවා. පේනවද මානේ තරම? රහතන් වහන්සේ ළඟට ගිහිල්ලා ස්වාමීනි මං අතින් මෙහෙම වැරදි වචනයක් කියවුණා. වැරදි අදහසක් පහළ වුණා. අනේ ස්වාමීනි මට සමා වෙන්න කියලා කීවනම් ඒකෙන් මිදෙන්න තිබුණා. එනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ මානය කියන කාරණාව. මේ සංසාරේ අපි බොහෝ දුකට පත් කරනවා. සසර බොහෝසේ දුරට අපි අරන් යනවා. එඳ මාන්නක්කාර නොවෙන්න, මෘදු වෙන්න, නිහතමානී වෙන්න. ආන් එවන් නිහතමානී උතුමන් අතරේ සාරිපුත්තයන් වහන්සේම අග්‍රයි. මහරහතන් වහන්සේලා හැමෝම එහෙමයි. නමුත් සියලු දෙනා අතර සාරිපුත්තයන් වහන්සේ අග්‍රයි. පින්නතුනි මේ ශාසනයේ සැරියුත් මහරහතන් වහන්සේ කියලා කියන්නේ කවුද එතකොට? තව විදිහකට සඳහන් කළොත් සංඝ ශාසනයේ කෙලවර කියලා හඳුන්වලා තියෙන්නේ. ඒ සංඝ ශාසනයේ කෙලවර කියලා කියන්නේ මේ ශාසනයේ කිසිම භික්ෂූන් වහන්සේ නමකට සැරියුත් මහරහතන් වහන්සේ පහු කරලා නම් යන්න බෑ. ඒ පහු කරන්න බෑ කියලා කිව්වේ මේ පාරේ යනකොට පහු කරන්න බෑ කියන එකද? ගුණයෙන් ඉක්මවන්න බෑ කියන එක. භික්ෂුවකට ගමන් කරන්න පුළුවන් යම් ප්‍රමාණයක් තියෙනවද ඒ උපරිමයටම ගමන් කරලායි තියෙන්නේ. සාරිපුත්තයන් වහන්සේට වඩා උඩින් වැඩ හිටියනම් ඒ ලෞතර බුදුරජාණන් වහන්සේ. ඉතින් මේ කාලේ පසේ බුදුරජාණන් වහන්සේලා නැහැනේ. හිටියනම් උඩින් වැඩ ඉන්නේ පසේ බුදුරජාණන් වහන්සේ. නමුත් මේ කාලේ වැඩ ඉන්නේ සාරිපුත්තයන් වහන්සේට උඩින් ඉන්නේ භාග්‍යතුන් වහන්සේ විතරයි. ඒ තරම්ම ගුණවත්. නමුත් ඒ තරම්ම මහ ගුණ දරන
මේ මහා ශ්‍රාවකයන් වහන්සේ කොයි තරංනං නිහතමානීද. මාන්නය එහෙම තිබුණනං කොහොම වෙයිද. නමුත් උතුමන්ගේ මාන්නය නැහැනේ. ඒකයි අර සඳහන් කළේ සමහර කෙනෙක් තමන්ගේ ජාතිය නිසා කොයි තරං මාන්නයට යපත්වෙනවද. තමන්ගේ ගෝත්‍රය නිසා කුලය නිසා මේ අකුරක් නිසා අපි දන්නවනේ සමහරයගේ මුලකුරු කියලා අපි කතා කරන්නේ. මේ අකුර නිසා මොන තරං මාන්නයට පත්තිච්චා ඉන්නවද අපි අහවල් අය. නිවනින් කොයි තරං ඈතද. මොන තරං අඥ්ඥානදේයයි. තමන්ගේ උගත්කම නිසා රැකියාව නිසා අපි ඒකයි එහෙම සඳහන් කළේ. දවසින් දවස වියපත් වෙලා කුණු වෙලා යන රුව නිසා මේ ඇඟ නිසා මාන්නයට පත්වෙච්ච තරම්. සාරිපුත්තයන් වහන්සේ එක තැනක සඳහන් කරනවා තමන් වහන්සේගේ නිහතමානී බව. එදාම පැවිදිවෙච්ච 7 අවුරුදු වයසේ පොඩි හාමුදුරු කෙනෙක් සාරිපුත්තයන් වහන්සේගේ වරදක් පෙන්නවා. පිනතින එක වරදක් නෙමෙයි නොදැනුවත්ව වෙච්ච දෙයක්. සිවුරෙ කොනක් බිම ගෑවෙනවා. ඒක පෙන්නවා. ඊට පස්සේ උන්වහන්සේ වෙන තැනකට ගිහිල්ල තමන්ගේ සිවුර මනාව සකසගෙන ඒ 7 අවුරුදු වයසේ පොඩි හාමුදුරුවෝ ළඟට ආපහු වැඩල දෝත එකතු කරගෙන උන්වහන්සේ කියනවා තදහු පබ්බ ජිතෝ සන්තෝ ජාතියා සත්ත වස්සිකෝ සෝපිමං අනුශාසෙය සම්පටිච්චාමි මත්තකි. අදම පැවිදිවුණ 7 අවුරුදු වයසේ ඉතාම කුඩා භික්ෂුවක් මට අනුශාසනාවක් කළත් සම්පටිච්චාමි මත්තකේ මම ඒක හිස් මුදුනෙන් පිළිගන්නවා. තවත් භික්ෂූන් වහන්සේ නම උන්වහන්සේට චෝදනා කළා දේශ සිතින් යුක්තව. භාග්‍යතුන් වහන්සේ එක්තරා වස්කාලයක වස්කාලේ නිමාවෙලා භාග්‍යතුන් වහන්සේ වඩිනවද කියලා බලාගෙන හිටිය. නමුත් භාග්‍යතුන් වහන්සේ වඩින් නැහැ වගේ මහා මණ්ඩලී මධ්‍ය මණ්ඩලී වඩිනව කියලා භාග්‍යතුන් වහන්සේ වඩින ස්වභාවයල් තියෙනවා. වස් අවසන් වෙච්ච ගමම්ම භාග්‍යතුන් වහන්සේ එතනින් චාරිකාව ආරම්භ කරනවා නම් ඒ මහා මණ්ඩලයේ වඩින්නයි සූදානම. ඉතින් මෙදා සැරේ බැලුවා එහෙම වඩින බවක් පේන්නේ නැහැ. එහෙනම් මම වඩින්න ඕනේ. බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙන උන්වහන්සේ පිටත් වුණා. විශාල භික්ෂූන් වහන්සේලා පිරිසක් සැරියුත් මහරහතන් වහන්සේගේ පිටිපස්සෙන් හිටගත්තා. උන්වහන්සේත් එක්ක වඩින්න. එක්තරා භික්ෂුවකට ඒ සම්බන්ධයෙන් ඇති වුණා ඊර්ෂ්‍යාව. සාරිපුත්තයන් වහන්සේත් එක්ක මෙච්චර පිරිසක් එකතු වෙන්නේ ඇයි කියලා. ආන්ගේ හින්දා කල්පනා කළා මේ ගමන නවත්තන්න ඕනේ. චෝදනා කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීනි අර සාරිපුත්තයන් වහන්සේ මගේ ඇඟේ හැප්පුණා. නමුත් නිකමටවත් මන් දිහා බලලා වෙච්ච වරදට සමාවෙන්න කියලාවත් කිව්වේ නැහැ. මෙහෙම කියලා චෝදනා කරනවා. භාග්‍යතුන් වහන්සේ කල්පනා කළා සාරිපුත්තයන් කියන්නේ මේ ශාසනයේ කවුද කියන එක පෙන්නලා සාරිපුත්තයන් වහන්සේගේ නිර්දෝෂී බව ඔප්පු කරන්න. බොහෝ දෙනාට ඒක හොඳ ආදර්ශයක් බවට පත් කරවන්න මේක හොඳ වෙලාව. පණිවිඩයක් ඇරියා සාරිපුත්තයන් වහන්සේට වඩින්න කියන්නේ කියලා. ගමන නවත්තලා ආපහු වෙඩියා. පින්නතුනි හැබැයි ඉතින් භාග්‍යතුන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේට වඩින්න කියනකොට නම් මහා මුගලන් මහරහතන් වහන්සේයි අග්‍රෝපස්ථායක ආනන්දයන් වහන්සේයි සඳහන් කරනවා වහාම ඒ භූමියේ ජේතවනාරාම භූමියේ තිබිච්ච හැම පන්සලකටම වැඩියා කියලා. වැඩලා වහ කතා කරනවා ආයුෂ්මතුන් වහන්සේලා වඩින්න. අද සාරිපුත්තයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ ඉස්සරහ පිට සිංහනාද කරනවා.
වහාම වඩින්ඩේ සිංහනාදය හන්ඩ කියලා. ඉති මෙවන් මහ තෙරවරු දෙන්නෙක් කතා කරහම කුමන කාර්යක නිරත වෙලා හිටියත් භාවනාවක සමාධියක හිටියත් නෑවිල්ල ඉන්ඩ බැරි නිසා සියලු භික්‍ෂූන් වහසල රැස්සෙනවා. සාරිපුත්ත සීහනාද සූත්‍රයේ ඒ කාරණාව පැහැදිලි කරන්න. භාගිතුන් වහසේ අහනවා සාරිපුත්තයන් වහන්සේගෙන් හැබෑද සාරිපුත්ත මෙ භික්‍ෂුවගේ ඇගේ ගැටිලා සමාවවත් නොගෙන ඔබ පිට වෙලා ගියා කියලකෙන්. සාරිපුත්තයන් වහන්සේ තමන් වහන්සේගේ නිර්දෝෂී බව ඔප්පු කරන්න කරුණු 9ක් දේශනා කරනවා. ඒ කරුණු 9ම උන්වහන්සේ මනාව පැහැදිලි කරනවා. තමන් කොයි තරම් නිහතමානී කෙනෙක් කියන කරුණු දක්වන්නට. පිනති අන්තිමට අර භික්‍ෂූන් වහන්සේ බය වෙනවා. ශරීරයෙන් දාඩිය වැක්කරෙන්ට පටන් ගන්නවා. භාගිතුන් වහන්සේ දේශනා කරනවා සාරිපුත්ත මොහුට අනුකම්පා කරන්න කියලා. පිනතින ඒ කාරණා 9ත් මේ මානය පිළිබඳව කරුණ තහවුරු කරන්න දේශනා කරන්න වටිනවා. නමුත් අපිට ධර්ම දේශනාවට කාලයේ දැනට නිමා වෙලා තියෙන නිසා අපි ධර්ම දේශනාව නිමා කරමු. ඉදිරි දේශනාවේදී ඒ කාරණාවත් ටිකක් සාකච්ඡා කරමින්ම කරණීයමත්ත සූත්‍රයේ ඉදිරියට සාකච්ඡා කරන්න ඉඩ තියාගෙන